අයිබෝවන් අද පෙරවදන අපි දවස් 7ක් තිස්සේ ඔබ කියවූ පොත්වල එකතුව ඔබේ හිතේ ඇති. අපි පෙරවදන ඉවර කරලා ගෙදර යන්නේ ඔබට පණිවිඩයක් කියනනේ. ඒ තමයි පොතක් කියවන්න ඉඩක් ලැබෙන හැම වෙලාවෙම කියලා. පහුගිය සතියේත් මම එහෙම කිව්වා. හැබැයි මට ඔබෙන් ප්‍රශ්න අහන්න විදිහක් නැහැ මොනවද ඔබ කියවපු පොත් කියලා. ඔබ පොත් කියවන්න ඇති කියලා මම විශ්වාස කරනවා. වෙලාවක් හොයාගන්න ගේ තරම් අමාරු නෑ. වෙලාවක් හොයාගත්තම් පොතක් හොයාගන්න ගේ තරම්වත් අමාරු නෑ. ඒ නිසා ඒ හැම වෙලාවක් හොයාගෙන පොතක් කියවාගෙන කියවන ඔබ වෙනුවෙන් අපි අද අරගෙන ආවේ අලුත් පොතක්. මේක වෙනස් පොතක්. මේ පොත වෙනස් කියන්නේ ඇයි කියන එක මම ඔබට කියන්නම් ඊළඟට. කතුවරයා හඳුනා ගනිමු අපි සඳරැසි සුදුසිංහ. අයිබෝන්. සඳරැසි සුදුසිංහගේ මේ පොතේ නම ගිනි වැදුණු පියාපත්. මේ තියෙන්නේ පොත. මේ පොත මම හිතන්නේ ඔබට පැහැදිලිව දකින්න පුළුවන් වෙයි. මේ පොත විශේෂත්වය තමයි මේක කවි පොතක්. මේ කවි හැම කවියක් යටම තියෙන්නේ ගිනි වැදුණු මතකයක්. මේ ගිනි වැදුණු මතකය අපේ ඉතිහාසයේ වහාම අප විසින් නිවැරදි කළ යුතු ඒත් අපි කාටවත් ඇල නිවැරදි කළ නොහැකි. ඊටාම අඳුරු අප්‍රසන්න අපි සාමාන්‍ය සරල භාෂාවෙන් අපිට තේරෙන භාෂාවෙන් කියනවා නම් නොකළ යුතු වැඩක්. නොවිය යුතු දෙයක්. අපි ඒ ගැන කතා කරමු. මේ පිටකවරේ ඔබ පැහැදිලිව දැක්කම ඔබටත් මේක තේරෙයි. මම මේ කතාව පටන් අරගන්නේ ඔබත් එක්ක මේ ගිනි වැදුණු පියාපත් යට. මොකද තියෙන කතාව. අපි මේ කතාව අපිට පැයක් තියෙනවා කතා කරන්න. ඔබට ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුනේ? මොකද්ද මේ රිදුණු තැන? රිදුණු තැන ගිනි වැදුණු පියාපත් කියන්නේ ලංකාව විතරනේ මුළු ලෝකෙම පුස්තකාල විද්‍යාවට වගේම උගත්කමට දැනුමට කරපු කළු පැල්ලමක්. ඒ කියන්නේ මිනිස්සු විසින්ම ඇති කරපු කළු පැල්ලමක්. ලොකු හානියක්. හානියක්. ඒක අපිට කවදාවත් මේ මනුස්ස ඉතිහාසයේ තියෙන තාක්කල් මකන්න බැරි මේ මතකයක්. ඉතින් මේ මතකය තමයි යාපනීය මහජන පුස්තකාලයට 1981 වර්ෂයේදී ගිනි තැබීම. මේක ගිනි ගැනීමක් නෙමෙයි ගිනි තැබීමක්. උගත්යේ සම්මත මිනිස්සු විසින්ම ගිනි තැබීමක්. ඉතින් ඒ මතකය තමයි කවි බසින් හරි වෙනත් ආකාරයේ හැඟීම් එළියට එීමක් ලෙස මේ පොත මෙහෙම ලියවෙනවා. සරායේවෝ පුස්තකාලයේ නටබුන් අතර චෙලෝ වාදනය කරන වෙඩ්රන් ඉස්මිලෝවෝගේ ඡායාරූපයක් මේ පොතේ තියෙනවා. ඒක ඔබට බලන්න පුළුවන් නම් හොඳයි. මම ඒක පෙන්වන්නේ මට දැනෙනවා වෙඩ්රන් ඉස්මිලෝවෝ මේ චෙලෝ වාදනය කරා වගේ ගිනි වැදුණු පොත්පත් අතර ගිනි වැදුණු පුස්තකාලයට ඔබේ කවි කියනවා. කවියකට බෑ ගින්දර නිවන්න. කවියකට බෑ මේ ඉතිහාසයේ නටබුන් ආයි පිළිසකර කරන්න. කවියකට බෑ ආයෙත් පුස්තකාලේ තිබුණු විදියට හදන්න. කවියකට බෑ ඒක ඇත්ත. ඒ වැරද්දයි නිවැරදි කරන්න. ඒත් නිවැරදි කරන්න බැරි වුණාට ආය වැරදි නොවන තැනකට නැත්තම් ආය පොත්පත් ගිනි නොතියන තැනකට ආයෙත් එහෙම දේවල් නොවන තැනකට මේ රට පිළිසකර කරන්න ඔබට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙයිද දන්නේ නැහැ. හැබැයි එහෙම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් සඳරැසි මේ ඛේදවාචකයක් මෙහෙම දෙයක් සිද්ධ වුණාම දැන් ඛේදවාචකයක් ගැන එක කවියක් ලියන්න පුළුවන් ඒක ඇත්ත. හැබැයි කොහොමද කවි පොතක් ලියන්නේ? මේ පොතක් පිරීලා තියෙනවා මේ කවි වලින්. මමත් මේ පොත කියවපු කෙනෙක්. ඉතින් මට තේරෙන්නේ නැත්තේ ඔබ කොහොමද මේ එක සිද්ධියක් පොතක් පිරෙන්න කවි වලින් පුරවන්නේ? ඒකට පහන් මම දැන් බලපාන්න නැති අර අපිට සමහර කාරණා මේ වැඩියෙන් හිතට දැනෙනවනේ. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මට ක්‍රීඩාව ගැන තරම් ලොකු හැඟීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි පහන්ලට තියෙන්න පුළුවන් වැඩිපුර ආසක්ති වීමක් ක්‍රීඩාවට. ඒතර ක්‍රීඩාවේ යම් කිසි සිද්ධියක් වැඩියෙන් බලපාන්න පුළුවන් පහන්ට. මට ඒක බල නොපාන්න පුළුවන්. ඉතින් පොත්වලට ආදරය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පොත්වලට ආදරය කරත් අපිට අර අවශ්‍ය විදිහට පොත් නොලැබීමේ අතීතයකුත් එක්ක මේ හැඟීම් මට වැඩියෙන් දැනෙන්නත් ඇති. ඒක එක කාරණාවක්. හැබැයි ඊට වැඩිය ලොකුම කාරණාව තමයි අපි මිනිස්සු විදිහට ඉඳගෙන තවත් මිනිස්සුන් භාෂාවක් කියන බොහොම සරල සිද්ධියක් කේන්ද්‍ර කරගෙන ඊට වැඩිය ලොකු මනුෂ්‍යත්වයක්ම කෙලසන්න තරම් මේ වගේ උතුම් තැනකට ගිනි තියන්න තරම් පෙළඹිච්ච මිනිස්සු ගැන ඇතිවෙච්ච කම්පණය.
ඒතර මේ මිනිස්සුන්ට මට එක පැත්තකින් අනුකම්පා කරනවද වෛර කරනවද ඊට එහා ගිය හැඟීමක් ඇති කරනවද මේ මගෙන් පිට කරන්න ඕනේද කියන එක මම දැනන් හිටියේ නෑ. හැබැයි මගේ හිතේ තිබ්බර කැකෑරෙන තුවාලයක්. ඒ තුවාලේ තමයි ඔය කවි වලට යන්නේ. හැබැයි ඒ තුවාලේ මට එක කවියකින් දෙකකින් මම හිතුවා මම ලිව්වට පස්සේ ඉවර වෙයි කියලා. හැබැයි ඉවර වුණේ නෑ. මට තව තව හොයන්න ඕනේ වුණා. සමහරට ඒකට අර අපි ඉගෙන ගත්ත විෂයන් වල බලපෑම තියෙන්නත් පුළුවන්. ශාස්ත්‍රීය පර්යේෂණ එක්ක කාලයක් ගත කිරීමේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. මේක වැඩිදුරටත් හොයා ඒක ගැන ලියන්න පටන් ගැනීම. ඒ අන්තිමට මම තීරණය කරන්නේ කවි පොතක් කරනවා කියලා. එතකන් කවි පොතක් කරන්න ඕනි කියන අදහසින් නෙමෙයි කරේ. මම හිතන්නේ ওই පොතේ කවි 110යි අඩංගු වෙන්නේ. හැබැයි මේ වෙද්දි මං කවි 200කට එහා ලියලා තිබුණා. එයින් ගොඩක් කොටස් මං අයින් කරලා තියෙනවා. මේ එක කවියක් තියෙනවා 139 වෙනි පිටුවේ තියෙන. ඇත්තට මේ කවි කියවන වෙලාවක් නෙමෙයි. ඒත් මට හිතෙනවා මේක චුට්ටක් අපි කියවමු කියලා. පියමන් කොට ගාන්ධි පාර දිගේ තැබීමි පායේ උතුම් භූමියට හදවතට නිවනේ සෙවණැලි පුදන ගැලවීමි පාවහන් දොරකඩ බොහෝ බැති බර සිතින් පැහැදුණු දෙමළ වදන කුදු මුමුණුණු බැරිව වැළපුණේ මිරහසෙම මගේම මිනිසුන්ට වදනක් දොඩන්නට නොහැකි වූ තැන තේරෙන ලෙස තිරුවල්ලුවර් කවියාද සිනාසුනේ කටකොණකින් මට තිරුවල්ලුවර් ප්‍රතිමාව රූපේ පුස්තකාලේ ඉස්සරහා තියෙනවා. යාපනයේ පුස්තකාලේ මට මතක විදිහට සෙරප්පු ගල්ලා තමයි ඇතුල් වෙන්නේ. අදත් මේ සුදු පාට යෝධයා ඒ කළු පාට මිනිස්සු අතර ලොකු හෙවණැල්ලක් වෙලා ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට ආසිරිපතනවා. ගින්දර යටින් ෆීනික්ස් කුරුල්ලෙක් වගේ පුස්තකාලේ ආයෙත් නැගිටලා. යාපනයේටම ආශිර්වාදයක් වෙලා තිනවා. මං හිතනවා ඔබ යාපනයේ ගියාට ඔබ නාගදීපේ ගියාට ඔබ රියෝ එකෙන් අයිස් පලං කෑවට අයිස්ක්‍රීම් කෑවට නාග විහාරේ වැන්දට තෝසේ වඩේ කෑවට මාකට් එකෙන් චුට්ටක් එහා පැත්තේ ගාන්ධි පාරේ තියෙන මේ යෝධ ගොඩනැගිල්ල ළඟටවත් අඩුම තරමේ යන්න හිතලා නැතුව ඇති. පුළුවන් නම් දොරේ අප්ප ක්‍රීඩාංගණය දිහා බලන ගමන් දොරේ අප්ප ක්‍රීඩාංගණයට අනිත් පැත්තෙන් තියෙන මේ පුස්තකාලය දිහා බලලවත් එන්න. ඒකේ තරම් වටිනවා. සදා දැන් අපි මේ පොත ගැන කතා කරන අතරතුරේ ඔබ දන්නවා විශේෂයෙන් මේ යාපනයේ පුස්තකාලය ගැන. අපි ටිකක් යාපනයේ පුස්තකාලය ගැන කතා කරමු. මොකක්ද ඉතිහාසය යාපනයේ පුස්තකාලේ තියෙන? යාපනයේ පුස්තකාලය කියන්නේ පහන් මං හිතන්නේ මේ සමස්ත ලෝකයේම පොත්වලට ආදරය කරන මිනිසුන්ට අර ගෞරවයෙන් බැලිය හැකි සහතිකයක් වගේ දෙයක්. ඒ කියන්නේ මේ අපි මිනිස්සු උනාට අපි ඉගෙන ගත්තට මෙන්න මේ ඒකට ආදරය කරන්නේ ගෞරව කරන්නේ මෙහෙමයි. අපි ඉගෙන ගත්ත තරමට නෙමෙයි ඉදිරියට එන පරම්පරාවන් වලට කරන ආදරයට දක්වපු සංකේතයක් තමයි යාපනයේ පුස්තකාලය කියන්නේ. ඒකට හේතුව යාපනයේ පුස්තකාලේ පටන් ගන්නේ 1933 දී කේම් චෙල්ලප්ප කියලා මහත්තයෙක්. මේ මහත්තයාගේ නිල නිවාස එතුමා යාපනයේ දිස්ත්‍රික් උසාවියේ සේවය කරපු මහත්තයෙක්. ලේකම් තනතුරක් දරපු මහත්තයෙක්. මේ මහත්තයාගේ නිල නිවාස තමයි ලංකා හවුස් කියන්නේ. ඉතින් මේ නිල නිවාසයේ කාමරයක එතුමා බලන පොත්පත් පත්තර එකතු කරලා තිබුණා. මේක කාලෙකදී එතුමාට ඕනි වෙනවා මම වගේම බලන තව අයටත් දෙන්න ඕනේ කියන අදහස. ඉතින් එතුමා කියනවා අනිත් අයට වෙල බලන්න යාගේ කාමරේ ඉඳන්. මේ කියන්නේ මේ යුද්ධේ පටන් ගන්න කලින් 1933 දී අපි හැමෝම අත්තල් බැඳගෙන හිටපු අපි බොහොම සහයෝගයෙන් හිටපු යාපනයේ. අපිට යන්න එන්න තහනම නොතිබ්බ යාපනයේ. ඔව්. යුද්ධක හෙවණැල්ලක්වත් වැටලේ නැති යාපනයේ. ඉතින් මේ යාපනයේ ඕනෙ වෙනවා එයාට මේ හැමෝටම කියවන්න දෙන්න. ඉතින් අන්තිමට එතුමා කියනවා හැමෝම එන්න බලන්න. ඒතකොට එන්න කට්ටිය වැඩි වෙනවා. දවසින් දවස වැඩි වෙනවා. ඒතකොට එතන ඉඩකඩ මදි. ඒතකොට හරියටම මේක පුස්තකාලය වෙන තැනකට අරන් යනවා. ඒතකොට එයා යාපනයේ රෝහල පාරේ තියෙන කඩ කාමරයකට අරගෙන යනවා ටිකක් ඉඩකඩ තියෙන. හැබැයි එතනදී එතනට පුස්තකාලය අධිපතිවරයෙකුත් පත් කරනවා පොඩි මුදලක් දීලා. ඒ කියන්නේ මේ යාපනයේ මාකට් එක අවට තැනක් තමයි මේ තෝරන්නේ. ඔව් යාපනයේ මාකට් මේ රෝහල පාර තැනක්. ඒතකොට ටිකක් සද්ද වැඩි. ඒතකොට ආයෙත් තව තැනකට යන්න ඕනේ කියලා. එතනට අරන් ගියාම එතන ඉඩ කඩමැදි ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ යනවා අබුබකර් කියන බිල්ඩින් එකට. එතකොට මේ ගොඩනැගිල්ලේ කාලයක් තියෙනවා. එතකොට මේ ගොඩනැගිල්ලෙන් ටික කලක්කදී මොනවා හරි ප්‍රශ්න නිසා ඒක යනවා මල්ලවරේල් කියන බිල්ඩින් එකට. ඒ ගොඩනැගිල්ලට. ඒකේ තමයි අන්තිම මොහොත වෙනකොට තියෙන්නේ මේ අලුත් බිල්ඩිමට එද්දී මේ කාලෙදී පත් වෙනවා සෑම් මේ සභාපති කියන මුල්ම නගරාධිපතිවරයා. ඉස්සෙල්ල නගර සභාවක් නෙමෙයි මහා මේ නාගරික කොමිසමක් වගේ තියෙන්නේ. ගම් සභා ක්‍රමයේ ලෝකෙ තිබිච්ච එතකොට මහනගර සභාවක් වෙනවා 1900
50 ගණන් වෙනකොට එතකොට එතුමා කියනවා මේ අපි දැන් මේකට ඉන්න තැනක් ස්ථිර තැනක් හදනවා මේ දවසින් දවස ඇවිදිනවනේ ඊට පස්සේ තෝරගන්න ওই දැන් තියෙන තැන ගාන්ධි පාරේ අර කෙළවර මණියප්ප කෝවිල ගාව මේ කලපුවට ඉදිරියෙන් මේ කොටුව පෙනිපෙනි පටන් ගන්නවා තැනක් ඉඩමක් හොයා ගන්නවා හොඳම තැන සාමාන්‍යයෙන් කියනවනේ පුස්තකාලයක් හදද්දි මිනිසුන්ට ලං වෙන්නත් පහසු වෙන්න ඕනේ හැබැයි නිශ්ශබ්දතාවය මිනිසුන්ගෙන් අර වැඩි ගැටීම් නැති තැනකුත් මං හිතන්නේ ඉතින් හොඳම තැන විදිහට ඒගොල්ලෝ එතන තෝරගත්තා යාපනයේ දන්න කෙනෙක්ට අතරම තේරෙනවා මේක තමයි පුස්තකාලයකට ගැලපෙනම තැනක අදත් බොහොම නිසංසල හරියට පුදසුනක නිසල බව තියෙන තැන. ඉතින් මේ තැන එතන වුණාට දැන් එයාලා කල්පනා කරන කොහෙන්ද සල්ලි හොයාගන්න කියලා. මොකද රජයෙන් සල්ලි දෙන තැනකුත් නෙමෙයි. එයාලා අnder තීරණය කරනවා. ඇතරම රටක දේශපාලකයෙක් පත් වෙලා නගරාධිපති කෙනෙක් පත් වෙලා ඔහුට පුස්තකාලය පිළිබඳව අවශ්‍යතාවයක් එනවනම් අනිත් එක පුස්තකාලයට මේ නිදහස් තැනක් ඕනේ පුස්තකාලේ තැන් තැන් වල ඇවිදලා බෑ කියලා හිතන තැනට පත් වෙනවනම් ඒ රට හරි වාසනාවන්තයි. ඒක උතුරද දකුණද කියන එක නෙමෙයි කතා කරන්න ඕනේ. අපේ රටේ දේශපාලකයෝ ඔබ පත් කරනවා ඔබේ ඡන්ද වලින්. ඔබට මෙහෙම ඡන්ද වලින් පත් කරපු දේශපාලකයන්ව දැන් හිතට මතක් කරගන්න හිතට නගා ගන්න. ඔවුන් හදනවා පාරවල් දානවා කොන්ක්‍රීට් ලයිට් එකක් එහෙම කරුණාම ඔවුන්ට කියලා හදාගන්න පුළුවන් ඒක ඇත්ත කොන්ත්‍රාත් වැඩ වලට නම් ඔවුන් හරි දක්ෂයි හැබැයි ඔබේ ගමේ ඉන්න දේශපාලකයෝ කී දෙනෙක් පුස්තකාලය හදන වැඩේට උනන්දු වෙනවද පුස්තකාලයක් ඕනේ කියන එක ගැන උනන්දු වෙනවද මේ වැඩසටහන පොදුවේ වුණත් මට පුද්ගලිකව එහෙම අත්දැකීමක් තියෙනවා අපේ ගම්වල බොහෝ දේ හදන්න ආපු දේශපාලකයෝ ඒ දේවල් කරා හොඳයි නරක මිනිස්සු නෙමෙයි හැබැයි තාම පුස්තකාලේ මහලු වෙමින් වැහැරෙමින් එතනම ඉන්නවා. අපි පුංචි කාලේ අසුරු කරපු පුස්තකාලේ. දැන් මහලුයි ඉඩ කඩ මදි. අපිට අතපය දිගාරින්න ඉඩ මදි කියලා හිතන පුස්තකාල අපේ රටේ ඕන තරම් තියෙනවා. එහෙම කාලෙක 1930 ගණන් වලදී යාපනයේ මේ මහත්තයාට හිතෙනවා පුස්තකාලෙට ස්ථිර තැනක් ඕනේ කියලා. ඔබ කල්පනා කරලා බලන්න. යුද්ධයක් ආවේ නැත්තම් කොච්චර ලස්සනද තියෙද මේ ලෝකෙක. අපි කතා කරමු. ඕපහන් ඕකේ අපිට කියන්න අමතකම් වෙච්ච සිද්ධියක් තමයි ඔය පුස්තකාලයක් හදන්න ඕනේ කිව්වට ඉතින් දැන් අවසර ගන්න ඕනේනේ. ඉතින් එතුමා මේ රජයට එතකොට හිටියේ මේ ඉංග්‍රීසි ආණ්ඩුව. එතකොට එතුමා ලියනවා අපිට දෙන්න මහනුවරට යාපනයට තිරිකුණාමලයට ඒ වගේ ප්‍රදේශ ද්‍රවිඩ ජනයා ජීවත් වෙන ප්‍රදේශ ගාණක් කියලා කියන අපිට පුස්තකාලයක් හදන්න අවසර දෙන්න. ඒ වෙනුවෙන් ඉස්සර තිබ්බ නීතිය අනුව එයා ලියනවා මේ පත්තරවල දැන්වීම් දානවා. පත්තරවල දැන්වීම් දාලා තමයි ඒ අවසරය ලබා ගන්න. ඒක මොනවා හරි ක්‍රමයක් තිබිලා තියෙනවා. ඔය ටෙන්ඩර් පරිපාටිය වගේ ක්‍රමයක් තියෙන නැති. මෙහෙම අවසර ඉල්ලලත් මේ රජයෙන් අවසර ගන්නව විතර නෙමෙයි ඒක ප්‍රසිද්ධ කරනවා ඒගොල්ලෝ. ඉස්සර සමාන ගැසට් ක්‍රමයක් එක්ක තිබිච්ච මොනවා හරි ක්‍රමයක් වෙන්න ඕනේ. ඔය දැනුත් ඔය ටෙන්ඩර් පරිපාටියේ ක්‍රමවේදයක් තියෙනවානේ. මොකක් හරි දෙයක් කරනකොට එයා ප්‍රසිද්ධ කරන්න ඕනේ නේ. රජයෙන් දැනුම් දෙන්න ඕනේ. එහෙම ඉතින් එයා දැනුම් දෙනවා ඒවා. ඉතින් ඒ විදිහට තමයි එයාගේ කාර්යභාරය කරනවා. හැබැයි එතනින් අතර වෙන්නේ නැහැ. ඊට පස්සේ සෑම මේ සභාපති බලනවා කොහෙන්ද සල්ලි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒතර එයාලා කරන්නේ සල්ලි දෙන්න කැමති එයාලගේම ජන සමාජයේ මිනිස්සුන්ගෙන් ආධාර ගන්නවා. ඊට අමතරව නැටුම් සංදර්ශන, සර්කස් සංදර්ශන වගේ ඔය මෙරිගෝ රවුන්ඩ් ඒ වගේ දේවල් පවා අරන් යනවා. ඔය මං අහලා තියෙනවා මේ ප්‍රසිද්ධ කොළඹ තියෙන ප්‍රසිද්ධ සමාගමක අයිතියේ තිබුණු ඒ වගේ මේ සංදර්ශන ඔය මෙරිගෝ රවුන්ඩ් ඒ වගේ ඒ කණ්ඩායමක්ම උතුරට අරන් ගිහිල්ලා තියෙන මේ වෙලාවේ සල්ලි එකතු කිරීම පිණිස පෙන්වන්න. ඉතින් මේ තවත් කොටසක් තමන්ගේ සතුව තිබුණු පොත් පරිත්‍යාග කරලා තියෙන ඒ වගේම ඉතින් බොහොම කලාතුරකින් හම්බ වෙන සංගම් සාහිත්‍ය සතු පොත් ඒ වගේ පොත් 97000ක් මේකට එකතු වෙනවා. මේ කාලයත් එක්කම අවුරුදු ගානකින් සෑම මේ සභාපතිතුමාගෙන් පස්සේ පත් වෙනවා ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා තමයි මේ ගොඩනැගිල්ල දැන් විවෘත කරන්න ලෑස්ති වෙන්නේ. ඊට කලින් කියන්න ඕනේ එයාලා සල්ලි විතරක් හොයාගෙන නිකන් ඉන්නේ නැහැ. මේක හොඳම විදිහට කරන්න ඕනේ කියන අදහසේ ඉන්නවා. අර අපි කියන්නේ මේ කරනවා නම් ඒක අපි හොයනෝනේ සාමාන්‍ය හොඳ මැඳුම ගන්න පුළුවන්ද කියලා. ඒ වගේ එයාලා බලනවා කොහෙන්ද ගන්න පුළුවන්. එතකොට එයාලට මතක වෙනවා පුස්තකාල විද්‍යාව පියා විදිහට අපි සලකන්නේ එස්.ආර්. රංගනාදන් ඉන්දියාවේ. ඔවුන් කෙලින්ම ඔහුව සම්බන්ධ කරගන්නවා. දැන් ඉන්දියාවේ ඉන්න කෙනෙක් අපිට මොකටද අපේ අය දන්නවනේ එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලෝ සම්බන්ධ කරනවා එයාගෙන් ගන්නව අදහස්. ඉතින් හොඳම කෙනාගෙන් හොඳම අදහස් ටික මෙයාලා කියන්නේ දැනුම බෙදන වැඩේ නම් එතන හොඳටම තියෙන්න ඕනේ කියන අදහස ඉන්නේ නැති. ඉතින් අපි එතුමාලට හිසනවන්න උනත් ඒකයි. මේ ලාභය හෝ ඉක්මනට කරලා ලකුණු දා ගැනීම නෙමෙයි එතන තියෙන්නේ. ගුණාත්මකව ඒක ඉදිරියට දෙන්න ඕනේ කොහොමද කියන එක තීරණය කරන එක.
අනිත් කාරණේ තමයි ඒ ඔක්කොම කරලා ඔවුන්ට කියනවා මේ දැන් අපි කොහොමද ගොඩනැගිල්ල හදන්නේ. ඒකට සාමාන්‍ය පුස්තකාලයකට පුස්තකාල විද්‍යාවදී අපිට උගන්වනවා ගොඩනැගිලි. පුස්තකාලයට අදාළ ගොඩනැගිල්ලක් වෙන නෙමෙයි මොකක් හරි මේ බිත්ති 4ක් අටවල එතන පුස්තකාලයක් හදන්න බෑ. පුස්තකාල විද්‍යාව කියන එක එහෙමත් තියෙනවා. අපි කොහෙන්ද වාතය එන්න ඕනේ, ආලෝකය දෙන්න ඕනේ කොහෙන්ද? එතකොට ඒකේ කොච්චර දුර ප්‍රමාණයකින්ද අපේ පුටුව මේසය තියෙන්න ඕනේ. හොඳයි ඔබ ඔහොම කියාගෙන යද්දී මට දැනෙන කාරණාවක් තමයි ඇත්තටම අපි කොච්චර දුප්පත්ද කියන එක. අපි පුස්තකාල හොයාගෙන අපි පුංචි කාලේ ඉඳන් අපි පොත් කියවන මිනිස්සු විදියට අපේ ජීවිත ගත වුණේ පුස්තකාල ඇතුලේ වුණාට ඒ පුස්තකාලවල ඔබ ඔය කියන නිර්ණායක කොච්චර ආරක්ෂා වෙලා තියෙනවද? ඒ වෙනුවෙන් කවුද මහන්සි වෙන්නේ? ගමේ තියෙන පුස්තකාලේ නැත්තම් බොහෝ විට ප්‍රධාන පුස්තකාල පවා ඒ පුස්තකාල තනිව වැඩෙන, තනිව ජීවත් වෙන, පාරේ වීදියෙන් දේවල් අහුලාගෙන කන පුංචි දරුවෙක් වගේ. කවුහරණක් නැහැ, රැකවරණයක් නැහැ. ඔබ ඔය කියන විදිහට ආදරයෙන් රැක බලා ගන්න, හදන්න, වඩන්න, ලස්සන ඇඳුම් අඳින්න, සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සම් කරන්න, ලොකු මහත් කරන්න උවමනාවක් තියෙන මිනිස්සු අපිට හම්බෙලා නැහැ. හැබැයි වාසනාවකට යාපනයේ මිනිස්සුන්ට ඒ රැකවරණේ හම්බුණා ඉස්සර ඒ පුස්තකාලේට. අපි ඔව් ඒකේ වෙනස තමයි ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරනවා දැන් අපි කොහෙන්ද කෙනෙක් එකට ගැලපෙන හොයාගන්නේ. එයාලා ඒකත් ඉන්දියාවෙම හොයාගන්නවා. මදුරාසියේ හිටපු රජයේ ගෘහ නිර්මාණ ශිල්පියා නරසිම්හන් කියන මහත්තයව හොයාගෙන ඔහුලවා තමයි ඒගොල්ලෝ ඩිසයින් කර මේ ගොඩනැගිලි ගෘහ නිර්මාණය සැලසුම් කරගන්නේ. මේකදී අර මට කියන්න ඕන එක තමයි මේ පුස්තකාල අර තනියෙන් නැගී සිටිනවා කියන සංකල්පය. ඔය පුස්තකාල එහෙම කියන්නේ අපි ගෘහ නිර්මාණය ඔක්කොම ඕනේ කියලා ඔය අපි කියනවා මේ එස්.ආර්. රංගනාදන්ගේ මේ න්‍යායක් තියෙනවා. ඔහු කියනවා මෙහෙම හැම පාඨකයෙක්ටම පොතක්. හැම පොතකටම පාඨකයෙක් ඉන්න ඕනේ. අපි පාඨකයෙක්ගේ වෙලාව සුරකින්න ඕනේ. පුස්තකාලය කියන්නේ වැඩෙන ආයතනයක්. ඒ වගේ ඔහුගේ තියෙනවා මේ අර පංච න්‍යාය කියලා එකක්. ඉතින් ওই වගේ කාරණා ගොඩක් ඔය එකතු වෙන පුස්තකාල විද්‍යාව කියලා අර අපිට බොහොම සරල තැනක් නෙමෙයි. හැබැයි ඉතින් මං අහන්නේ පුස්තකාලයක් තිබුණෙත් නැති මිනිස්සු ඒ තරම් ලොකු දේවල් ගැන මේ ඉදිරි අපි දැන් අවුරුදු ගානකට පස්සේ කතා කරන දේවල් ගැනත් ඒගොල්ලෝ ඒ කාලේ ඉඳලම සැලකිලි සහගතව හිතලා තමන්ගේ රටෙත් නැති මිනිස්සෙක්ගෙන් ගිහිල්ලා හොඳම උපදෙස් ගන්න තරම් මේ මිනිස්සු ළඟ තිබ්බ දැනුමට තියෙන මෙලැදියාව. සදා ඒක තමයි මිනිස්සුන්ට වටින්නේ මොනවද? අද වටින්නේ මොනවද අපිට? ඔබ කල්පනා කරලා බලන්න. බලන් ඔබත් කල්පනා කරලා බලන්න. ඔබේ ගෙදර ඔබ ආලින්දේ ඉන්න ගම වටපිට බලපුවාම ඔබ වටිනා දේවල් ගොඩක් ඔබට ආලින්දේ පේනවා ඇති. සමහර වෙලාවට ඔබට වටින්නේ ඔබේ තියෙන ස්වර්ණාභරණ ටික වෙන්න ඇති. පෙට්ටගමක දාලා පරිසම් කරලා තියෙන අල්මාරි ඒ ටික නේද වටින්නේ. සමහර වෙලාවට වටිනා ගෘහ භාණ්ඩ ටික. සමහර වෙලාවට වටින්නේ මල් පැල ටික. සමහරුන්ට වටින්නේ තුවක්කු. පිස්තෝලේ තුවක්කු ටික තමයි වටින්නේ. පොත් වටිනවා නම් ඔබට වටිනාම දේ පොත් කියලා හිතෙනවා නම් ඔබ හුඟක් පෝසත්. මේ මිනිසුන්ටත් ඒක තමයි දැනෙන්න ඇත්තේ. පොත් තමයි වටින්නේ. පොත් තමයි පරිසම් කරන්න ඕනේ. අපි උගතමනා ශිල්පයේ මතු රැකෙනා කියලා කිව්වට වැඩක් නැහැ. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න බැරි නම්. හැබැයි මේ මිනිස්සු ඒක තේරුම් අරගන්න ඇති. දැනුම තමයි හොරුන්ට ගන්න බැරි කියන එක. ඔව් මෙතෙන්දි පහන්න ওই කාරණාවත් එක මට මතක් වෙන දේ තමයි අපි වැඩියෙන්ම හිතන්නේ රත්තරන් කිව් ගමන් දෙමළ මිනිස්සු ගාව තමයි රත්තරන් වැඩියෙන්. එයාලා තමයි වැඩියෙන් පළඳින්නේ. හැබැයි ඉතින් මේ මිනිස්සු ඒ වගේම දැනුමත් මේ Tamanට ආභරණයක් කියලා හිතාගෙන හිටපු මිනිස්සුනේ. එතකොට දැනටත් මේ මිනිස්සු ඒ විදිහම තමයි. ඉතින් අපි එතින්ද අර හිසනමන්න ඕන එක පැත්තක් විතරක් නෙමෙයි මිනිස්සු. වර්ණවත් බව වගේම අර බරසාර බවත් මේ මිනිස්සුන්ගේ ඇතුලේ එහෙම් පිටින්ම මේ සමව තියෙනවා කියන එක. අපි කතා කරමින් හිටියේ දැන් පුස්තකාලේ හදනවා. අමාරුවෙන් අසීරුවෙන් මට දැනෙන්නේ පුංචි කුරුල්ලෝ කිරිලියෝ ටිකක් කූඩුවක් හදනවා වගේනේ. ඈත ටැංග් වලින් හොයාගෙන ඇවිල්ලා කටු කැබලිටි අරගෙන ඇවිල්ලා ලී කැබලිටි අරන් ඇවිල්ලා ඒකට පුළුන් ටිකක් පුළුන් ගහෙන් අරන් ඇවිල්ලා ආරක්ෂාව ගැන හිතලා පුංචි පැලක් පුංචි තැනක මේ කුරුළු කූඩුව හදනවා වගේ මේ මිනිස්සු එකතු වෙලා වෙහෙස වෙලා මහන්සි වෙලා ඉන්දියාවෙන් ශිල්පීන් ගෙන්නලා ඉන්දියාවෙන් දැනුම අරගෙන ඇවිල්ලා ගෙවල් වල තිබිච්ච පොට්ටි කරගෙන ඇවිල්ලා පුංචි මිනිසුන්ගේ රුපියලෙන් දෙකෙන් පෝසත් වෙලා සර්කස් පෙන්නලා පාරවල් වල සල්ලි එකතු කරලා පුස්තකාලයක් හදනවා. මේ පුස්තකාලේ මිනිස්සුන්ට කොච්චර වටිනවා වෙන්නේ නැද්ද? ඒ මිනිස්සු මේ පුස්තකාලේ කොච්චර ආරක්ෂා කරන්නේ නැද්ද? මිනිස්සුන්ගේ දාඩිය වේදනාව කඳුළු දුක සල්ලි මේ ඔක්කොම එකතු වෙලානේ මේක හැදෙන්නේ. කෝටිපතියෝ නෙමෙයි මේ පුස්තකාලේ මේ දක්වා වැඩි දියුණු කරන්නේ. එහෙම පුස්තකාලය හදලා ඉවර වෙනවා. දැන් කොහොමද මේ පුස්තකාලේ වැඩ කටයුතු වෙගෙන යන්නේ? ඒ කාලෙ වෙද්දී ඒ කාලෙත් දැන් සමහර පොත් පරිත්‍යාග කරනවා. ඉතින් ඔය හොඳ මිතර ගොඩනැගිල්ල හදනවා ඒගොල්ලෝ අයි හැඩේ ගොඩනැගිල්ලක් තමයි
මුලින්ම මේ සැලසුම් කරන්නේ. හැබැයි ඉතින් ඒක කරගන්න ඉතින් ඒ කාලේ විතර සල්ලි නැති වෙන ඇයි මේ අයි හැඩේ ගොඩනැගිල්ලක් මොකද්ද හේතුව? ඒ කියන්නේ ඒක අර අපි දැන් කිව්වේ පුස්තකාලයකට හොඳම විදිය හුලං හමන එක පහසු වීමේ ඉඳලා හැම දෙයකම ඒ ගොඩනැගිල්ලේ ඉඩ තියෙන්න ඕනේ. නිකන් අර එකපාර කොටුවක් හදලා මේ ශාලාවක් විදියට හදාගන්න බෑ. ඒ නිසා තමයි ඒගොල්ලෝ එහෙම කරන්නේ. හැබැයි ඉතින් යාළුවට ඒ වෙලාවේ කරගන්න පුළුවන් කොටසයි. අර අපි දකින ලස්සන කොටස එයාලා හොඳටම කරනවා. පිටිපස්සේ කොටස සැලසුම් කරලා විතරයි ඒ වෙද්දී තියෙන්නේ. කුමාරී එක විවෘත කරන්නේ ඇල්ෆ්‍රඩ් දොරේයප්පා විසින්. ඊට පස්සේ ඉඳලා මේ පුස්තකාලෙ ඉතින් දියුණු වෙනවා පොත් 97000ක් දක්වා. මේ පුස්තකාලය දියුණු වෙලා එනවා 1981 වෙනකම්ම. පොත් 97000ක් කියන්නේ වෙනකොට ලෝකෙ තිබිච්ච ලොකුම පුස්තකාලයක්ද මේක? නෑ. ලොකුම පුස්තකාලය නෙමෙයි. මොකද ඒ වෙද්දි ලංකාවේ ලොකුම පුස්තකාලයක්ද සාමාන්‍ය සාපේක්ෂව ගත්තොත්? ඒ වෙද්දි ඔය පුස්තකාලය 1981 වෙද්දි අපි හිතන්නේ මේ ඉයන් ගුණතිලක කියලා පුස්තකාලය අධිපතිවරයෙක් හිටියා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ඔහු මේ මුළු ලෝකෙම දන්න මේ ග්‍රන්ථ නාමාවලි සැකසීම් පිළිබඳ ප්‍රවීණයෙක් මුළු ලෝකෙ අදටත් කියන ඔහු කියනවා ඒ වෙද්දී යාපනයේ පුස්තකාලය ගිනි ගැනීම කියන සිද්ධිය වෙනකොට ලංකාවේ තිබුණු මහජන පුස්තකාල අතරින් දෙවනියට විශාල එක. දෙවනියට. ඒතකොට පළවෙනි විශාල එක මොකක්ද ඒකට? කොළඹද? මම හිතනවා මේ වෙලාවේදී කොළඹ පුස්තකාලේ මහජන පුස්තකාල වෙන්නේ නැති විශාලම පුස්තකාල වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව අපි සමස්ත පුස්තකාල බැලුවොතින් ජාතික කෞතුකාගාර පුස්තකාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලය අතුරු මම හිතනවා ඒ වෙද්දී ඊට වැඩිය පොත් ප්‍රමාණයක් ඒ වගේ තිබුණා. ඒතකොට ජාතික කෞතුකාගාර පුස්තකාලය අද විශාල පුස්තකාලයක් විදිහට ලංකාවේ වැඩි පොත් එකතුවක් තියෙනවා. ලොකුම පොත් එකතුවක් තියෙන ලංකාවේ තියෙන මේ එක ප්‍රතිපත්තියක් මේ ඒක ආණ්ඩුවේ රජය විසින්ම නියම කරපු ප්‍රතිපත්තියක්. ඒ තමයි ලංකාවේ පුස්තකාලය මේ ලංකාවේ මේ පබ්ලිෂ් අපි මුද්‍රණය වෙන හැම ප්‍රකාශනයට පත්වෙන හැම පොතක්ම නීතියක් අනුව මුද්‍රණකරුවාගේ වගකීමක් තමයි මේ මොනවද පිටපත් 5ක් ගෙනත් දෙන්න ඕනේ ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවට. එතකොට ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් එකක් ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව තියා ගන්නවා. අනිත් එක දෙනවා මහජන පුස්තකාලයට. මේක මේ මහජන පුස්තකාලය කියන්නේ අපි දන්න ජාතික පුස්තකාලයට දෙන්නේ මහජන පුස්තකාලය නෙමෙයි ජාතික පුස්තකාලයට නිදහස් මාවතේ තියෙන පුස්තකාලය. නිදහස් මාවතේ තියෙන මේ අපි කියන්නේ මේ ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ එහපත් තියෙන පුස්තකාලයට දෙනවා. අනිත් එක දෙනවා ජාතික කෞතුකාගාර පුස්තකාලයට. අනිත් පොත දෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. අනිත් පොත දෙන ඉස්සර දුන්නා බ්‍රිතාන්‍ය පුස්තකාලයට. දැන් බ්‍රිතාන්‍ය පුස්තකාලයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ එහි තියෙන ප්‍රමාණය වැඩි වීමත් ඒ ප්‍රශ්න නිසා දැන් ඉතුරු පිටපත යනවා රුහුණු විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට. ඒ විදිහට තමයි පුස්තකාලයට එකතු වෙන්නේ. හැබැයි මේ ඔක්කොමත් එක්ක 1877 ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ලංකාවට කෞතුකාගාරයක් උරුම කර දෙද්දි මෙයාලා තීරණය කරනවා බ්‍රිතාන්‍යයේ වගේම මෙහෙත් කෞතුකාගාරය සතුව පුස්තකාලයක් ඇති කරන්න ඕනි කියලා. එක පොත් සංරක්ෂණය කිරීම වගේම දැනුම ගබඩා එකතු කිරීම බෙදා හැරීම කියන. ඒ අනුව තමයි ලංකාවටත් 1877 ජනවාරි 1 වෙනිදා පුස්තකාලයකුත් හම්බෙන්නේ. ඉතින් මේ පුස්තකාලය තමයි දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයට මේ වෙද්දී බොහෝ විද්වතුන් අනුමාන කරනවා එහි තමයි විශාලම එකතුව කියලා. ඒ හැරුණකොට පිටතින් බැලුවහම විශාලම එකතුව තියෙන්නේ කෞතුකාගාර පුස්තකාලයේ. කෞතුකාගාර පුස්තකාලය සාමාන්‍ය පාඨකයෙක්ට මම මේ අතුරු ප්‍රශ්නයක් අහන්නේ ගිනිවැදුණු පියාපත් අතේ තියාගෙන මේ අහන්න හිතුවෙච්ච වෙලාවේ අහන්න ඕන ප්‍රශ්නයක් හින්දා සාමාන්‍ය පාඨකයෙක්ට කොහොමද මේ කෞතුකාගාර පුස්තකාලයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබෙන්නේ? මම හිතන විදිහට කෞතුකාගාර පුස්තකාලය කියන්නේ මේ දැනුම බෙදාගන්න මොන අපි දැනගෙන හිටියේ නැහැ. ඉස්සර අපි පරිශන කරන්න එද්දී කෞතුකාගාර පුස්තකාලය කියලා මේ වගේ මහා විශාල තැනක් තියෙනවා කියලා. අපි දැන් තමයි අධ්‍යයනය කරන්න යන්නේ එතෙන්ට. අපේ අධ්‍යයන කටයුතු වලට අපි දැන් එතෙන්ට යනවා. බොහෝ දෙනෙක් එතෙන්ට මේ එනවා අපිත් දකින්න අපි අධ්‍යයන කටයුතු වලට යද්දී. ඉතින් එතෙන්ට ගියන ඕනම කෙනෙක්ට මම ඒගොල්ලෝ එතනින් සේවක මණ්ඩල බොහොම කාරුණිකව මේ දැන් මේ තමන්ගේ සේවය සපයනවා. ඒ කියන්නේ සමාජිකත්වයක් ගන්න මොකක් හරි උමනාවක් තියෙනවද? සමාජිකත්වයක් ගන්න ඕනේ පුස්කොළ පොත් හා දුර්ලභ එකතුව පරිහරණය කරනවා නම් ඒ මොන අරමුණින්ද මේ පොත් පරිහරණය කරන්න කියලා අධ්‍යයන ආයතනයකින් අවසරයක් ගන්න ඕනේ. අපි අපේ පරිශන කටයුතු සඳහා හිට යන්නේ එහෙම තමයි. ඒ කියන්නේ දැන් මේ බලාගෙන ඉන්න පාඨකයෙක්ට ප්‍රේක්ෂකයෙක්ට අවශ්‍ය නම් ජාතික පුස්තකාලයට ගිහිල්ලා මේ ගොඩනැගිල්ලට ගිහිල්ලා ඒ අවසර ගැනීම මේ කටයුතු කරගන්න පුළුවන්. ඔව් මේක කියන්න ඕන දේ තමයි හුඟ දෙනෙක් දන්නේ නැහැ ජාතික පුස්තකාලය ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ
කෞතුකාගාර පුස්තකාලය කියන ආයතන 3 සතුව තියෙන මේ දැනුම් ගබඩාව කොහොමද පාවිච්චි කරන්න කියන එක. ඒ ඕනම කෙනෙක්ට ඔය ආයතන 3ටම ගිහිල්ලා මේ දැනුම ගන්න පුළුවන්. මම හිතනවා අපි පර්යේෂකයේ විදිහට අපි අධ්‍යාපනයට හිතති මේ මිනිස්සු විදිහට මම ඒ ආයතන තුනත් එක්ක මගේ අධ්‍යයන කටයුතු මම නැඹුරු වෙනවා. හොඳයි අපි දන්නේ නැති දේවල් ටිකක් අපිට කතා කරන්න ලැබිච්ච එක ගැන සතුටුයි. මොකද පොත් කියන්නේ මේ පොතෙන් එහාට ගියපු කතාවක්. පොත් කොහොමද හොයාගන්නේ? පොත් කොහොමද කියවන්නේ? පොත් කොහෙද තියෙන්නේ? පොතක් ළඟට යන්න අපිට මුදල් දීලා ගන්න පුළුවන් පොත් තියෙනවා. මුදල් දීලා ගන්න බැරි පොත්. ඒ වගේම සමහර පොත් මිලදී ගත නොහැකි. පොත් මුද්‍රණය වෙන්නේ නැහැ. පොත් මුද්‍රණය වෙන තැන් හොයාගන්න බෑ. මෙහෙම ප්‍රශ්න ගොඩක් ඔබට තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා අපි මේ විරාමයෙන් පස්සේ ඒ ගැන තව ටිකක් සවිස්තරාත්මකව කතා කරමු. ගිනිවැදුණු පියාපත් අතේ තියාගෙන ඒ ගැන තව කතා කරන්න ගොඩක් දේවල් ඉතිරි වෙලා තියෙනවා. ඔබ නැවතත් පෙරවදන සමග අපි ඇත්තටම පුස්තකාල ගැන ටිකක් වැඩිපුර කතා කළා කියලා මට හිතුණා. ඒකට හේතුව තමයි ඔබ පාඨකයෝ විදිහට ඔබ ප්‍රේක්ෂකයෝ විදිහට ඔබට අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් පොත් කියවන එක ගැන ටිකක් උනන්දුවයි. ඒ නිසා ඔබට පොත් හොයලා දෙන එක අපේ වගකීමක්. ඒ වගකීම තමයි අපි එහෙම ඉෂ්ට කරේ. ලංකාවේ ඔබ දැන් දන්නවා පොත් ඔබට පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපහසුකින් තොරව මේ ආයතන වලට ගිහිල්ලා වැඩ කරගන්න පුළුවන් කියලා. ඒ ආයතන වලට ගිහිල්ලා ඔබ අපහසුතාවයකට පත් වුණොත් අපිට සමාවෙන්න අපි හිතනවා ඒගොල්ලෝ ඔබට උදව් කරાવી කියලා. දැන් ගිනිවැදුණු පියාපත් නේ අපේ අතේ තියෙන්නේ. අපි දැන් පුස්තකාලේ හදන තැනට ආවා. පුස්තකාලේ දියුණු වෙන තැනටත් ආවා. පුස්තකාලේ පොත් 97000ක් මේ වෙනකොට දැන් තියෙනවා. මේ පුස්තකාලේ පුදුම විදියට වටිනවා ඇති නේ මිනිස්සුන්ට. හැබැයි එක දවසක යාපනයේ මිනිස්සුන්ගේ හදවත් වලට ගිනි තියපු සිදුවීමක් වෙනවා. ඒ සිදුවීම තමයි ඒ ගින්නෙන් තමයි මේ පොත ඉපදෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට අඳුරු දේවල් වල නරක දේවල් ඇතුලේ අපි නොහිතන ගිනි පුපුරු ASCII මේ වගේ බලාපොරොත්තුත් දැල් වෙනවා. පොතත් නැඹිලි පාටයි ගිනි පුපුරකම පාට. කියන්නකෝ ඒ සිදුවීම මොකද්ද? කොහොමද ඒ සිද්ධිය වෙන්නේ? ඒ සිද්ධිය වෙන්නේ 1981 සංවර්ධන සභා ඡන්දයක් තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා කියන්නේ අපි ඒ වෙද්දි ඉපදිලා නැති නිසා අපි දන්නේ නැහැ. පොත්පත්වල සඳහන් වෙනවා 1981 දී සංවර්ධන සභා ඡන්දයක් තියෙනවා. මේ ඡන්දය ආසන්න දවස් වෙද්දී මේ රටේ තිබිලා තියෙන බොහොම කලබලකාරී දේශපාලනික වටපිටාවක් මෙතෙන් දෙක කොටසක් ඇවිල්ලා තියෙනවා කොළඹ ඉඳලා යාපනයට. හැබැයි ගිහින් තියෙන්නේ නිකම්ම නෙමෙයි. මේ මහා මේ අර අපි කියන්නේ මේ දේවාලයට ගිනි තියන්න බලාගෙන. ඉතින් අන්තිමට ඒගොල්ලෝ 81 මැයි 31 වෙනිදා රෑ මේ පුස්තකාලයට ගිනි තියනවා. අපිට නොතේරෙන දෙයක් තමයි මේක ඇතුලේ මහ පුදුම කතාවක් තියෙනවා. මේ දකුණේ මිනිස්සුත් සමහර විට දැනගෙන ඉන්න ඇති ಜಾති කුල ආගම් වලින් අපිට වැඩක් නැහැ. කවුරු වුණත් මේ දේ කරන්නේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති සමහර වෙලාවට පොත් තමයි උතුරේ මිනිස්සුන්ට තියෙන වටිනාම සම්පත කියලා. එහෙම තේරුම් ගන්න පුළුවන් විදිහේ මිනිස්සු අපේ රටේ හිටියා කියන එක ගැනත් ගිනි තියපු එක වැරදි. හැබැයි එහෙම දෙයක් හිතන්න පුළුවන් වෙච්ච මිනිස්සු හිටියා කියන එක ගැනත් අපිට පුදුම වෙන්න ඕනේ. මොකද අද කවුරුත් හිතන්නේ නැහැ මිනිස්සුන්ට රිදවන්න නම් කරන්න ඕන හොඳම දේ පොත්වල ගිනි තියන එක කියලා. හැබැයි මේ අඳුරු මතකය අරගෙන මේ නොකළ යුතු වැඩේ වෙනුවෙන් කොළඹින් මිනිස්සු පිටත් වෙනවා. 31 වෙනිදා රාත්‍රිය යාපනයේ ආලෝකමත් වෙනවා. ඒ යාපනයේ තිබිච්ච ආලෝකේ නිවා දමමින්. ඒ තමයි පුස්තකාලයෙන් ඇවිලුණු ගින්නෙන් තමයි මේ ආලෝකය විහිදෙන්නේ. හැබැයි ඒ පුස්තකාලය ඇතුලේ පිච්චෙන්නේ යාපනයට එළිය දෙන්න තිබිච්ච ආලෝකය. ඒක තමයි යාපනයට සිද්ධ වෙච්ච අපිට දැනෙන විදිහට. කොච්චර බෝම්බපත් වුණත්, කොච්චර වෙඩිසද්ද ඇහුණත්, කොච්චර නොවියුතු දේවල් සිද්ධ වුණත් මේ ගින්නෙන් දැනුණු උණුසුම, මේ ගින්නෙන් දැනුණු රස්නේ, මේ ගින්නෙන් දැනුණු පීඩාව නිවන්න එතෙක් මෙතෙක් කවදාවත් පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි ඒ සිදුවීම ඔබ මේකේ බොහෝ තැන්වල ලියලා තියෙනවා. කවි ඇතුලේ පිරීලා තියෙනවා ඒ හැඟීම. කියන්නකෝ ඇත්තට මොකක්ද ඒ සිදුවීම ඔබ දන්න විදිහට? ඕකේ හරි කතන්දර ගණනාවක් හම්බ වෙනවා. මේ පහන් අපිට එකක් දෙමළ ජනතාවගේ පැත්තෙන් කතන්දර හම්බ වෙනවා අපිට. අනිත් පැත්තෙන් මම අහලා තියෙන කතන්දර අනුව ගිනි තිබීමේ සිද්ධිය මෙහෙන් ගිහින් තියෙනවා බස්
බස් පුරවල මිනිස්සු ගියාලු. කුරුණෑගල ඉඳලා ගියාලු. ඒතර කෝච්චිය නැගලා ගියාලු මිනිස්සු. එතකොට ඒ සමහර මිනිස්සු මේ ඡන්ද වැඩවලට කියලා ගිහින් තියෙන්නේ පච්ච කොටා ගත්ත මිනිස්සු හිටියලු. මේ පච්ච කොටන එක අද නම් හරි අපි කියන්නේ මේ බොහොම මේ විලාසිතාවක් විදිහ. හැබැයි ඒ කාලේ අර පච්ච වලින් පෙන්වුවේ විලාසිතාවකට වැඩිය මේ තමන්ගේ මේ ශක්තිවන්ත භාවය හරි මොනෝ හරි අර පෞරුෂය පෙන්වන්න ඕමනා වුණානේ මිනිස්සුන්ට. ඒක බොහොම මේ සමාජයට හිතකරට වැඩිය මිනිස්සු බය ගැන්වීමේ කලාවක් විදිහටනේ ප්‍රචලිත වුණේ. ඉතින් ඒ වගේ මිනිස්සු ගොඩ දෙනෙක් ගිහින් තියෙනවා. ඊට අමතරව මම දන්න එක මහාචාර්යවරයෙක් කියනවා ඔහුගේ තාත්තා මම එක කවියක් හඳුන්ලා තියෙනවා. ඔහුගේ තාත්තා එනවා දවසක් හවස ගෙදර බොහොම කඩා වැටිච්ච මේ මනසින් මේ එයාගේ මේ මගේ ඒ මහාචාර්යවරයා කිව්වේ මගේ තාත්තා ගෙදර ආවේ එයාගේ මේ උරහිස් කඩා වැටිලා තිබ්බ ගෙදරට කිව්වා. ඉතින් ඇයි කියලා හැම යකලු මේ යාපනයේ පුස්තකාලේ පුච්චන කට්ටියක් යනවා. මේ ඒක නතර කරන්න බැරි මේ තත්ත්වයක්. මම අද මේ පක්ෂෙන් අයින් වෙනවා කියලා ඔහු මේ ලියුමක් ලියලා දාම එකෙන් අයින් වෙනවා. මේ අර මේ ඒ වගේ තැනක නිවන් දකින්නත් ඕනේ නෑ කියන අදහසින් තමයි අයින් වෙන්නේ. මම ඒකේ පොතේ ලියලා තියෙන එක කවියක. ඉතින් මේ අනිත් කාරණේ තමයි ඔය කාලේ ආසන්නයේම මම හිතන්නේ කාලය කොහොමද කියලා මට එහෙම දවස් මතකයක් නැහැ. හැබැයි මම අහලා තියෙනවා මට දැනගන්න ලැබුණා මහාචාර්ය ඉදිරියට සරච්චන්ද්‍රයන් දේශපාලන වේදිකාවකදී ගුටි කනවා. ඔහුට පහර දෙන ওই වගේ මැරය කණ්ඩායම. ඒ එක කණ්ඩායමක් තව තැන මරදාන පැත්තේ සිද්ධියක්. ඔව් කොහේ මේ කොළඹ ආශ්‍රිතව ඒ වෙලාවේ එතනේ හිටපු එක මිනිස්සු කොටසක් කියලා තියෙන සමහරට අර අපි කියන්නේ මේ වැඩියෙන් කියවනවා කියලා පුරාජේරු කියවනවා හෝ ඇත්තට මේක කරලත් දන්නේ නැහැ. ඔහු කියලා දෙනවා අපි මහාචාර්ය කෙනෙක්ටත් ගැහුවා අපි දැන් පුස්තකාලෙකුත් ගිනි තියනවා වගේ කතන්දරයක් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ කතන්දර ඔහෙන් වෙද්දි හැබැයි මේ ඔය සරචන්ද්‍ර මහත්තයාට පහර දීම සිද්ධිය ගැන මේ ගුණසිරි සිල් වගේ පිහාඩු පෑන පොතේ තියෙනවා. ඔවුන් ගිහිල්ලා මේ මැරයන්ට කියනවා මේ බල ගහලා තියෙන්නේ මහාචාර්යවරයාට කියලා. එතකොට ඔහු කියනවා මම මහාචාර්යවරයෙක්ට ගහන්නේ නැහැ. දන්නේ නැහැ ගැහුවේ කියලා. ඔහු මේ මම එයාගේ නාට්‍යත් බලලා තියෙනවා කියලා. කියන්නේ මේ මැරයන්ටත් පොඩි විනයක් තිබුණා ඒ වෙලාවේ. හැබැයි මේ පුස්තකාලේ ගින්න තිබු මිනිස්සුන්ට එහෙම විනයක්වත් නැහැ. දැන් ඔය උතන කියන කතාව කියන්නේ අර එකම කොටසක් උතන කාගේ හරි මේ අතක් යට හිටපු බලපෑමක් යට හිටපු මැරයෝ ටිකක් හිටිය කියන කතාව තමයි ඔතෙන්දි කියන්නේ. සමහරට ඒ වෙතින් ඒ කාලේ විදිහට ඔය කතන්දර ආපු විදිහ වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් කාරණේ තමයි උතුරෙත් හිටිය කොටසක් බොහොම දේවල් ඉවසගෙන ඉද්දි මේක ගිනි තියනවා. එදා මේ මිනිස්සු එතෙන්ට ඇවිදගෙන එනවා. සමහරු දැකලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එතකොට ඔය අපි කියන කවියෝ ජයපාලන් චේරන් රුද්‍රමූර්ති එතකොට අනන්ත් පාලකින්නර් ওই වගේ ලොකු පිරිසක් ඔතෙන්ට එකතු වෙනවා. මොකද එතකොට යාළ ශිෂ්‍යයෝ මේ ඔක්කොම දකින්නේ අර ගිනි ගන්න පුස්තකාලේ. ඉතින් ඔතෙන්ට තව සමහර ඔය අපි කියන තහනම් සංවිධානවල හිටපු මේ මිනිස්සු ඔතෙන්ට එක්ත ඒගොල්ලෝ කියන විදිහට යුද්ධයකට ලොකුම ඔක්සිජන් සැපීම කරුණේ ওই පුස්තකාලේ ගින්න ඇතුලේ. අපි මේ කතාව තවදුරටත් මේ විදිහට කතා කරනකොට සමහර විට මේ වැඩසටහනට අදාළ නැති සහ මේ රූපවාහිනියට අදාළ නැති මේ නාලිකාවට අදාළ නැති දේශපාලන කාරණා ප්‍රතිපත්තියක විදිහට දේශපාලන කාරණා කතා කරන්නේ. ඒ දේශපාලන කාරණා වලට අපි යනවා වගේ ඔබට දැනුනොත් අපිට සමා වෙන්න. අපි එහෙම දේශපාලන කාරණා අපිට කතා කරන්න උවමනාවක් නැහැ. අපි මේ කියන්නේ වේදනාවේ හැඩය, වේදනාවේ ස්වરૂපය, වේදනාවේ පාට අපිට අවාසනාවකට වේදනාවේ පාට ඔබට පෙන්වන්න විදිහක් නැහැ. වේදනාවේ හැඩය කියන්න විදිහක් නැහැ. වේදනාවේ රූපය මේ තිරේ පෙන්වන්න විදිහක් නැහැ. අපිට වේදනාව ගැන කියන්න විතරයි පුළුවන්. 88 වෙනි පිටුවේ තියෙන මේ කවිය මම කියන්නේ හේතුවක් ඇතුව ඩේවිඩ් පියතුමනි ඇසිය යුතුවේ එකම එක පැනයක් ඔබ උගත් භාෂා පවුල්වල කොතන හෝ තිබී හමු වුණාවද එකම එක පොතක් වගන්තියකින් යුතු පුස්තකාලයක් ගිනි තැබීමෙන් කප්තුරක් පහළ වෙන බවට මේ කවියේ ඩේවිඩ් පියතුමනි කියන තැන මේ වචනයක පුංචි තරුවක් තියෙනවා. ඒ තරුවට යටින් භාෂා 35ක් උගත් ඩේවිඩ් පියතුමා පුස්තකාලයේ ගිනිගත් බව අසා හෘදයාබාධයකින් මිය ගියේය කියලා සඳහන් වෙලා තියෙනවා. ඩේවිඩ් පියතුමාගේ කතාව මොකක්ද ඇත්තටම? ඩේවිඩ් පියතුමා කියන්නේ ඔය පුස්තක ලංකාවේ හිටපු මහා භාෂාඥයෙක්. ඒ කියන්නේ ප්‍රඥයෙක්ම තමයි. ඔහුට භාෂා 30 ගණනක් දැනුම තිබුණා. මේ එතකොට එතුමා ලංකාවේ වගේ පිටරටවල වලත්
අධ්‍යයන කටයුතු සඳහා මේ අර සේවා සපයපු හොඳ සම්පතක් ලංකාවෙන් බිහි වෙච්ච ඔහු දවසක් උදේ අහනවා මේ දුමක් යන්නේ කොහෙන්ද කියලා. ඒතකොට කියනවා අයි දන්නේ දුරකථන නැමතුමක් දීලා කෙනෙක්ගෙන් අහන්නේ. ඒතකොට කියනවා දන්නේ නැද්ද පුස්තකාලේ පිච්චුණා කියලා. පිච්චුව කියලා. ඒකම ඔහු අපි අහලා තියෙන විදිහට ඔහු එහෙමම හෘදයාබාධයක් හැදිලා මෙලවින් සමුගන්නවා. ඉතින් ඔහු දැනුම ගැන හිතන් හිටපු විදිහ, ඔහුට දැනුණු විදිහ අන්තිමට ඔහුගේ අවසන් හුස්මිනුත් පෙන්නවා. ඒ වගේම 95 වෙනි පිටුවේ තියෙනවා පින්තූරයක්. පුස්තකාලයාධිපතිනිය රූපවති නටරාජාගේ. රූපවති නටරාජා තමයි මේ පුස්තකාලය ගිනි ගන්න වෙලාවේ පුස්තකාලාධිපතිනිය විදිහට වැඩ කරන්නේ. දැන් අදත් ඇත්තටම යාපනයේ පුස්තකාලයට ගියාට පස්සේ මේ යාපනයේ පුස්තකාලයාධිපතිනිය කියලා කියන්නේත් එකක් මේ අමුතු චරිතයක් බවට පත් වෙනවා. ඒකට තියෙන අපේ සිවිල් බලයක් තියෙනවා. ඒ වගේම බොහෝම උනන්දුවක් තියෙන පුස්තකාලය ගැන අදත් මම දන්නේ එදා රූපවති නටරාජා පුස්තකාලාධිපතිනිය වෙලා ඉන්න කාලේ අපිට යන්න හම්බෙලා නැහැ. මේ රූපවති නටරාජා පුස්තකාලයට දුවගෙන එනවා. ඒකත් මේ කවියක තියෙනවා. අපි කියමු ඒ ගැනත්. මේක දැනගත්තට පස්සේ. ඔව් රූපවති නටරාජ කියන්නේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථිනියක්. ඇය පසුව පුස්තකාල විද්‍යාව සම්බන්ධයෙන් ඉතින් ඒ අධ්‍යයන කටයුතුත් එක්ක යාපනය මහජන පුස්තකාලයේ සේවයට වාර්තා කරනවා. එහෙ ඉන්න කීප දෙනාගේ පුස්තකාලය අධිපති කීප දෙනා ප්‍රධානිය විදියට. එතුමියට රෑ තමයි දුරකථන නැමතුමක් එන්නේ පුස්තකාලයට ගිනි තියලා කියලා. ඉතින් මේ පාන්දරම ඇවිල්ලා ඉඳගෙන ඉන්න පින්තූරයක් තමයි පොතේ ඇතුළත් කරලා අපි තියෙන්නේ. ඉතින් එතුමිය අර අඬන විදිහට එතුමිය ඔය දෙමළ අකුරෙන් තියෙන්නේ අඩක් පිච්චිච්ච පුටුවක ඉඳගෙන ඉන්න පුස්තකාලයාධිපතිනිය කියලා. කියන්නේ අර අපිට සමහරවිට අඬන්නත් පණ නැති වෙලාවල් එන්නේ. අපි දන්නවා කඳුලකින්වත් ඒක අපි මොකුත්ම නැතුව හිස් වෙලා ඉන්නේ. මං හිතනවා ඔය පින්තූරේ තියෙන හිස්වීමක්. මට ඔය පින්තූරේ ආවේ එක දවසක් රෑ 10ට 10:00 වෙන්න ඕනේ මට කෙනෙක් එව්වා කියලා හොයන්න එවන්නම් කියලා මම ඕක දැකලා මට පැයක් එකමාරක් ඇඬුණා. ඊට පස්සේ තමයි මම ওই කවි ටික ලිව්වේ. මේ මට හිතෙන එතකොට මම එතන හිටියේ මම කියන එක. ඒ දැක්මෙන් මම හිතන්නේ කෙනෙක්ට ඒක හරි විහිළුවක් වෙන්න පුළුවන්. මේ උපහාසයෙන් බලන්න පුළුවන්. මම දන්නේ නැහැ කොහොමද කියලා මට මේ පින්තූරේ වුණාට පුදුම විදිහට මේ මගේ හිත රිද්දපු තාමත් හිත රිද්දන පින්තූරයක්. හැබැයි යාපනයේ පුස්තකාලයට විතරක් නෙමෙයි ගිනි තියන්නේ මිනිස්සු ගිහිල්ලා. ඒ කතාව අපි ඔබ දන්න කතාව. දැන් මේ යාපනයේ තවත් දැවැන්ත පුස්තකාලයකට ගිනි තියනවා අතරතුරේ. ඔව් ඒ තමයි ඊට අවුරුදු 4කට පස්සේ දැන් ওই පුස්තකාලේ 81 ගිනි තිව්වට පස්සේ ආයේ මේ මිනිස්සු සති දෙකක් ඇතුළත ওই පුස්තකාලේ නගර සභාවට අරන් ගිහලා ආපහු අර අඛණ්ඩ වැඩපිළිවෙල කරගෙන යනවා. ඒ අතරේ ආපහු ගොඩනැගිල්ල හදනවා. ආයි පාරක් කොළඹ ඇවිල්ලා ඒගොල්ලෝ සල්ලි එකතු කරනවා. කොළඹ ඉන්නුයි හැමතැනින්ම. එතකොට මේ මම එක ලිපි ලේඛන කියවද්දි මට හම්බෙලා තියෙන යාපනයේ පුස්තකාලයේ ගොඩනංවන දෙවනි වතාවට ප්‍රතිසංස්කරණය කරන වෙලාවේ මේ කොළඹ නගර සභාවේ පවා කතා වෙලා තියෙනවා. ඒකට ආධාරකණීය අපි දැනන් හිටියේ නැහැ. ඒකට ඔය අපි දන්නවා මේ අයිරාංගනී සේරසිංහ එතකොට මේ කවුද අපි ඉස්සෙල්ලා කතා කරපු අපේ මහාචාර්ය ඉදිරිවල සරච්චන්ද්‍රයන් ඇතුළු පිරිසකුත් මේ ආධාර උපකාර කරන්න ඉදිරිපත් වුණා කියලා මම කියවලා තියෙනවා. කොහොම වුණත් මේගොල්ලෝ ඊට පස්සේ අවුරුදු කීපයකින් ආපහු 81 දී 81 පිච්චුණාට පස්සේ 83 වෙද්දී ආපහු පුස්තකාලය යථා තත්ත්වයට ගන්නවා. හැබැයි ඒ යථා තත්ත්වයට කරලා මාස ගානකින් ආපහු පාරක් යුද්ධය නිසා පුස්තකාලය එතනින් ඉවත් කරගන්න සිද්ධ වෙනවා. මේ ඉච්චර දේවල් දෙපාරක් තුන් පාරක් වෙලත් ආයෙ වතාවක් සිද්ධ වෙන ඛේදනීයම දේ තමයි පේදුරු තුඩුවේ හාට්ලි කොලෙජ් එකේ හාට්ලි විද්‍යාලයේ අවුරුදු 100ක් පරණ පුස්තකාලයකට ගිනි තියෙනවා. අපි කොච්චර වැරදි කරලා තියෙනවද කියන එක ගැන මේ අපි කියන එක ඇතුලේ જાතියක් නෙමෙයි මිනිස්සු අපි මම මේ කියන්නේ මිනිස්සු විදිහට අපි අතින් කොච්චර වැරදි වෙලා තියෙනවද මිනිස්සුන්ට. ඒ කියන්නේ අපේම වර්ගයට අපේ මෙවුන්ට. ඉතින් අපේ මෙවුන්ට මෙහෙම වැරදි වෙලා තියෙනවා කියන එක සරලව නැතුව ටිකක් අපි පැහැදිලිව හිතන්න ගියාම මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි අපිට කොච්චර වැරදි කරගෙන තියෙනවද? අපි අපිට කොච්චර දේවල් නැති කරගෙන තියෙනවද? එතකොට ඔබ හිතන්න අපිට මොනවද හම්බුනේ? යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බට පස්සේ, හාට්ලි කොලෙජ් එකේ පුස්තකාලේ ගිනි තිබ්බට පස්සේ අපිට ලැබුණු කුසලානේ කෝ? අපිට ලැබුණු ජයග්‍රහණේ කෝ? අපි දිනුවේ මොනවද? ඒක තව පාරක් හිතුවම ඔබ මට කියාවි නෑ අපි වැරදි නෑ. අපි නෙමෙයි ඒක ගිනි තිබ්බේ. අපි ඕක දන්නේවත් නෑ. අපිට ඇඟිල්ල දික් කරන්න එපා කියලා. හැබැයි සඳරැසි සුදුසිංහ මේ කවි පොතේ ඇඟිල්ල දික් කරලා තියෙන්නේ ඔබට සහ මට.
අපිට මිනිස්සු විදිහට. ඒ වැරද්ද ආයෙ නිවැරදි කරන්න අපිට බැරි වුණාට යාපනයේ පුස්තකාලේ දැන් මේ වෙනකොට ආයෙත් යෝධයෙක් වගේ මං කිව්වේ අර හමෙන් කළු මිනිස්සු ගොඩක් ඉන්න යාපනයේ ඇතුලේ සුදු පාට හිසක් එක්ක මිනිස්සු දහස් ගණනකට hina වෙන මුහුණකින් නැගිටලා ඉන්නවා. යාපනයේ පුස්තකාලේට ඔබටත් යන්න පුළුවන්. සිංහල පත්තර අඩු වුණාට. යාපනයේ පුස්තකාලේ අද තත්ත්වය මොකක්ද ඇත්තට? අද තත්ත්වෙත් අර වැටුණු තැනක්වත් දැනගන්න බැරි වෙන්නේ මේ මිනිස්සු නැකටලා ඉන්නවා. මේ වැටුණාද කියලාවත් දන්නේ නැති විදිහට. වෙනද වගේම දැන් සිංහල පාඨකයොත් එහෙට යනවා. සිංහල පත්තරත් ගේනවා. අනිත් දේවලුත් ඒ විදිහට මම හිතනවා අඛණ්ඩව ඒගොල්ලෝ අර අපි හිතනවනේ සමහර දකුණු පුස්තකාල බැලුවම අපේ මේකට සේවකයම් නෑ යා පෙන්ෂන් ගිහිල්ලා ඒ කතන්දරේ නෑ. ඒක අඛණ්ඩව සිද්ධ වෙනවා. අද දැන් මේ වෙලාවේ අපිට පුළුවන් නම් ගිහින් බලන්න පොත් බයින්ඩ් කරන අංශ මේ වෙද්දි පොත් බයින්ඩ් වෙනවා. ආයි ඒක මේ නවත්තලා ගොඩ ගහලා නැහැ තා කෙනෙක් පත් වෙච්ච කාලෙක කරන්නේ එහෙම නැහැ. ඒව හරි විදිහටම සිද්ධ වෙනවා. ඒන මිනිස්සුත් මිනිස්සුන්ට සලකන්නේ එහෙමයි පුස්තකාලයටත් අනිත් යන මිනිස්සුත් සලකන්නේ බොහොම ආදරණීය විදිහට තාමත් අර ඉස්සර වගේම සෙරෙප්පු දෙක ගලවලා බොහොම බැතිබර සිතින් ඇතුල් වෙන මිනිස්සු. මම හිතනවා අර මිනිස්සු නැති කරන්න හදන දේවල් වැඩි වැඩියෙන් මතුවෙනවනේ. ඒ වගේම යාපනයේ පුස්තකාලයටත් ඒ දෙක කරන් ටිකක් අමාරු නා හුඟක් අයට ඉස්සරහටත් කරන්න බැරි වේවි. ඔව් ඉස්සරහට කරන්න බැරි වේවි සහ ඉස්සරහට කරන්න උවමනාවක්වත් හිතෙන් දෙපා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ගිනි තියපු පොත්වල තිබිච්ච කවි, කතා, අකුරු, වචන ඒ හිස් බිමේ මල සිරුරු වෙලා වැතිරිලා ඇති. ඒවා මහ පොළොවට පස් වෙන්නේ නැතුව මහ පොළොවේ තැන් තැන් වල නිදන් වෙලා ඇති. ඒ මත පිපෙන මල්, ඒ මත පිපෙන බලාපොරොත්තු, ඒ මත ඉපදෙන දරුවෝ, ඒ බලාපොරොත්තුත් එක්ක ඒ අකුරු, ඒ වචන වලින් දැනුණු හුස්මෙන් උදා ඒ පොත් ගිනි තියපු වෙලාවේ ඒ වාතලයට මුසු වෙච්ච ඒ පොත්වල ආශිර්වාදය, ඒ පොත්වල ආදරය තාමත් යාපනයේ අහස පුරා හමනවා ඇති හුළඟක් වෙලා. ඒක උතුරේ ඉඳන් දකුණටත් හමා එන්න බැරි තරම් උතුරයි දකුණයි දුර නැහැ. උතුරයි දකුණයි අතර එදා අපි හදපු අපි විසින් මදාගත්තු උතුර මිනිස්සුයි දකුණ මිනිස්සුයි අපි සිංහල මිනිස්සුන් විතරක් ඇඟිලි දික් කරනවා නෙමෙයි. සියලු දෙනා වැරදි. මේ සියලු දෙනාම එකතු වෙලා හදාගත්තු තාප්පේ, හදාගත්තු පවුර, හදාගත්තු පරතරය දැන් නැහැ. ඒ නිසා ඔබට උතුරට ගිහිල්ලා පුස්තකාලයට ගොඩ වදින්න බැරි කමක් නැහැ. දැන් මේ පොත මේ කවි ටික කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර අද වෙනකොට? දැන් මේක පිට වෙලා ටික දවසක්. ඕකෙදි පහන් මම හොයාගත්තු ලොකුම දේ මට ආදරණීය මිනිස්සු ටිකක් හම්බුණා. මම හිතනවා දැන් ඔය පහන් ඔය පොත කියවල මට මුලින්ම මීට මාස ගානකට කලින් පොත එලි දක්වලා සතියක් යන්නත් කලින් කියවල කතා කරා වගේම හුඟක් අය සමහරු දෙමළ විතරයි දන්නේ සිංහල කියවන්න බෑ. ඒත් මේ මිනිස්සු දන්න කෙනෙක් ලවා කියවගෙන කතා කරා. ලෝකෙ එක එක රටවලින් මට කතා කරලා සුබ පැතුවා. සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නෑ. ඒ වර්ග තුනෙන්ම කතා කරපු මිනිස්සු හිටියා. ඒ වගේම අපි කියන්නේ මේ ඇමරිකාවේ අධ්‍යයනය ලබන ලංකාවට නිතරම එන යන විදේශිකයෙක් ඉන්නව පර්යේෂණ කරන ඔහු හෙන්රි කියලා ඔහු පවා මේ මට කතා කරලා මේකට සුබ පතලා ඔහු අන්තිමට නමකුත් දීලා තිබුණා. පුස්තකාල දේවතාවි කියලා. මේ ඔහු නමකුත් දීලා ඔහුටත් ඒක පිටපතක් එවන්න කියලා කතා කරලා මේ ඒ කියන්නේ මිනිස්සු කොච්චර පුස්තකාල කරේ මේ බැතිබර සිතින් ඉන්න වගේම අපි දෙගොල්ලොන්ගේ මේ සම්බන්ධතාවය ගොඩනගන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවද කියලාත් මම තේරුම් ගත්තා. ඒ ලැබුණු ප්‍රතිචාර වලින් මේ කැලණි විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා අංශයේ ප්‍රධානී ඉන්න මේ මහාචාර්යතුමා කතා කරා වීරසිංහ මහාචාර්යතුමා. ඔහු ඉතින් කතා කරලා කිව්වේ මේ පොත ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි ගොඩක් දේවල් දැනගත්තා. මේ අපි ළමයින්ට උගන්වන්න ඕනේ දේවල්. ඒ වගේම මම මේක කියනවා කෙනෙක්ට පරිේශන කියන්නේ මොනවද කියලා හඳුන්වන්න තියෙන හොඳ උදාහරණයක් විදිහට මේ පොත පෙන්නනවා කියලා. ඉතින් එතකොට මට සතුටු වෙද්දී මම දුක් විඳලා මහන්සි වෙච්චට වටිනාකමක් තියෙනවා නම් ඒ වෙනුවෙන් තව කෙනෙක් මේ සාමයට අත දිඟු කරනවා නම් මේ පොත්වලට ගරු කරනවා නම් එකිනෙකාට ආදරය කරන එක හංග ගන්න නැතුව ප්‍රකාශ කරන්න ඕනේ කියලා හිතනවා නම් සාධාරණ වෙනුවෙන් හිස නමනවා නම් ඉතින් තව මොනවද මේ තමයි මට ලැබෙන හොඳ ප්‍රතිචාරය. ඉතින් මම හිතනවා පහන්ල වගේම තව 100,000 පිරිසක් මට හම්බුණා කිසිම මේ අපි කියන්නේ ලාභ ප්‍රයෝජනකින් තොරව මගේ පොතට හොඳයි කිව්වා කියලා ඔබතුමාලා ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ වගේ සමහර මිනිස්සු මට ඇදිලාවේ හරියට අර මේ මම දන්නේ ඒකට කියන උදාහරණයක්. අර කිසිම බැඳීමක් නැතුව මේ මිනිස්සු එච්චර ලං වුණේ මට නෙමෙයි. ඒ උතුරට තියෙන ආදරේ මම දැක්කේ. ඒතර උතුරේ මිනිස්සු මට ආදරය කරෙත් එහෙම. ඉතින් මේ භාෂාව කියන අර පටු සංකල්පය
අපි කියන්නේ sannivedana විතරනේ අපේ භාෂාවක් ඕනේ. අපිට බෙදා ගන්න, මරා ගන්න, බලපත්‍රයක් කරගන්න නෙමෙයි කියන එක මම තේරුම් ගත්තා. මට තේරෙනවා කවි වලට වැඩියම මිනිස්සු එකතු කරගත්ත මේ කවි අස්සෙන්. මට ප්‍රශ්නයක් අහන්නම් මේ අපි අවසාන විනාඩි කීපයට ඇවිල්ලා තියෙන විනාඩි 2ක් 3ක් විතර. ඇත්තටම උතුරු මිනිස්සු දකුණු මිනිස්සුන්ට ආදරය කරනවද? ඔව්. උතුරු මිනිස්සු දකුණු මිනිස්සු කොච්චර ආදරද කියලා හිතන්නේ ඒ මිනිස්සු මෙහිම කතාවක් නේ පහන්. මට තියෙන දේ තමයි මම හිතන්නේ අපි සමහර දෙයක් ලෝකේ දකින්න කලින් අපි දකිනවනේ මේ සෙල්ලම් බඩුව මගේ මේක මගේ කියලා අපි එකතු කරගන්න කාලයක් තියෙනවනේ. මේ ආගම මගේ මේ ජාතිය මගේ. හැබැයි එක්කෝ මනුස්සකමින් ඉහළට යෑම හෝ උගත්කමින් ඉහළට යෑමත් එක්ක මිනිස්සු එක තලයකට එනවා. අර අපි කියන්නේ તો නිකන් හරියට බුද්ධත් මේක ඒ වචන පාවිච්චි කිරීම ගැන මට සමා වෙන්න මං කියන්නේ ඒ වගේ තලයක්. එතනින් එහාට මේ මිනිස්සුන්ට ಜಾති ආගම් කුල බෙද නෙමෙයි. මේ මිනිස්සු බලන්න දැනුම. එතනින් එහාට මොනවද ලෝකෙට මේ විහිදන්න පුළුවන් අපෙන් උත්පාදනය වෙන දැනුම මොනවද කියලා. අන්න එතෙන්දී මේ මිනිස්සුන්ට කවදාවත් මේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක බලපාන්නේ නැහැ. අපි මිනිස්සු කියන එක විතරයි. අපි මිනිස්සු කියන එක විතරයි. මේ පොත පරිවර්තන කටයුතු මේ වෙනකොට සිද්ධ වෙනවා මං හිතන්නේ. ඔව්. අපි ඒ ගැනත් කියමු. ඔව් මේ වෙද්දී දෙමළ භාෂාවට පරිවර්තනය කළ තියෙන ස්වාමිනාදන් විමල් කියන අපේ ජ්‍යෙෂ්ඨ මේ ආචාර්යවරයා යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉන්න එතුමා ඒ වගේම ඔහු කරපු මේ අපි කියන්නේ ඍජු මේ පරිවර්තනය මේ වෙද්දී කාව්‍යමය පසට පෙරළමින් ඉන්නවා මහාචාර්ය චේරන් රුද්‍රමූර්ති වින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඔහු විසින් ඒ කාර්යය කරනවා. ඊට අමතරව මේ වෙද්දී ආර්යසිංහ කියලා හිටපු පුස්තකාලයාධිපති තුමෙක් ඉන්නවා මේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ හිටපු පුස්තකාලය. ඔහු විසින් මේක ඍජුවම සිංහල භාෂාවට පරිවර්තනය කළා. හැබැයි කාව්‍යමය වශයෙන් තාම මගකට ගන්න ක්‍රමයක් හොයලා නැහැ. අපිට කෙනෙක් ඒ වෙනුවෙන් තාම හම්බෙලා නැහැ. ඒ ගැන උනන්දු වෙනවා. ළඟදින්ම මම හිතනවා අපිට දෙමළ භාෂාවට පරිවර්තන වෙච්ච කවි ටික කියවන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. මම මේ අවසාන 174 පිටු තියෙන මේ කතාවේ චුට්ටක් කියවලා ඉන්නම්. චේරන් කියන නමින් තමයි මේක පළ වෙලා තියෙන්නේ. 1981 වසරේ යාපන පුස්තකාලයේ ගිනි තැබීම ඇසින් දුටුවෙකු ලෙස මම සඳරැසීගේ දීර්ඝ කවි චකිතේ සහ උද්වේගයේ මුසු හැඟීමකින් යුතුව කියවීමට පටන් ගත්තෙමි. සංස්කෘතික වර්ග සංහාරක ක්‍රියාවක් පිළිබඳ රචනා කිරීම කිසි දිනක පහසු කාව්‍ය ප්‍රයත්නයක් නොවේ. කෙසේ වුවද සඳරැසි ඇයගේ කාව්‍යමය අනුස්මරණයේදී ව්‍යක්ත වන්නේය. සෑම කවියක්ම කෝපයේත් සන්දර්භයේ සහ ඉතිහාසයේත් නිශ්චිත මාත්‍රාවක් පරාවර්තනය කරයි. 174 පිටුව කියවන්න මේ පොත අතට ගත දවසක මේ චේරන් ඇසින් දුටුවෙකු ලෙස යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීම ලියලා තියෙන සටහන. ඒ සටහන මං හිතනවා හරිම අවංකයි කියලා. මේ සියල්ලටම වඩා හේතුව ඔහු මේ ගින්න දැකපු කෙනෙක්. ඔහු මේ දුම දැකපු කෙනෙක්. ඔහු මේ වේදනාව දැකපු කෙනෙක්. ඔහු මේ කඳුල දැකපු කෙනෙක්. ස්තුතියි සඳරැසි සුදුසිංහ. ඔබට මේ පොත ලිව්වාට සහ අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට අද පෙරවදන අවසානයේ අපි සියලු දෙනාම එකතු වෙලා ප්‍රාර්ථනාවක් කරමු. යලි කිසි දිනක කිසි තැනක පුස්තකාලයකින් ගින්නක් නොනැගේවා. පුස්තකාලයකින් දුමක් නොනැගේවා. පුස්තකාලය විනාශ නොවේවා. හෙටට පුස්තකාල 100,000 ගණනක් ඉතුරු වේවා. ඔබ මේ දේශපාලකයන්ට මතක් කරන්න. බල කරන්න. නැත්නම් ඔහු ප්‍රතික්ෂේප කරලා දාන්න. පුස්තකාලේ හදන්න. පුස්තකාලේ හැදෙන්න. පුස්තකාල බිහි වෙන්න. හම්බෙමු තවත් දවසක පෙරවදනින් මේ වගේම අපූර්ව කතා බහක් එක්ක. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.